අයිබෝන් සුබුදැසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ සුන්දර ඉරිදාවේ ඔබ හමු වෙමින්. අද සුන්දර දවසක් කරන්න බොහෝ සුන්දර දෑ අප සතුව තිබෙනවා. ආරම්භය අපි ලබා ගන්නේ පුවත්පත්වල මොනවද අද දිනේට අදාළව සටහන් වෙලා තියෙන්නේ කියලා විමසලා බලලා ඉන් පස්සේ අපේ කණ්ඩායම ලෑස්ති බොහෝ දේ ඔබට දෙන්න. දැන් ආරම්භයේදී පත්තරවල තියෙන කාරණා ගත්තොත් එහෙම අද ඉරිදා පත්තර කලින්ම මුද්‍රණය වීමත් එක්ක මම මේ කියන ඇතැම් කාරණා නොතිබෙන්නට පුළුවන්. විශේෂයෙන් මුලින්ම සඳහන් කරන්නට ඕනේ දැන් අද මධ්‍යම රාත්‍රියේ සිට මේ වන විට බස්නාහිර පළාතෙන් පිටව යාමට පනවා තිබෙන සීමාව ඉවත් වීමට නියමිතව තිබෙනවා. අපි බලමු එය කෙසේ සිදු වේවිද කියන එක පස්වරෝ වන විට පිළිබඳව නිශ්චිත තොරතුරක් දැනගන්නට ලැබේවි. දැනට කියවෙන ආකාරයට අද මැදියම් රැයේ සිට ඉවත් කෙරෙන බවයි සඳහන් වෙන්නේ. ඒ අතරතුරේදී අලුයම සිට හෙට අලුයම සිට ප්‍රදේශ 5කට කොළඹ ප්‍රදේශ 5කට ඒවා හුදකලා කිරීම සඳහා තීරණය කොට තිබෙනවා. ඒ ප්‍රදේශ විදිහට කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය සහ මරදාන ප්‍රදේශ හඳුන්වන්නට පුළුවන්. කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය සහ මරදාන කියන ප්‍රදේශ මේ විදිහට ලොක්ඩවුන් කරන්න නැත්නම් හුදකලා ප්‍රදේශ බවට පත් කිරීම සඳහා පියවර ගන්නා බවයි දැනට කියවෙන්නේ. ඒ සමග දැනට හුදකලා කර තිබෙන ඇතැම් ප්‍රදේශ හුදකලා භාවයෙන් මුදා හරින්නට කටයුතු කරන බවත් කියවෙනවා. ඒවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ආදී ප්‍රදේශවල පිහිටා තිබෙන ඇතැම් ප්‍රදේශ. මේ අතරේ අපි සඳහන් කරන්නට ඕනේ කැලණියත් හෙට අලුයම ලොක්ඩවුන් කරනවා කියලා තමයි දැන් තොරතුරු වාර්තා වෙන්නේ. අපි බලමු මේ පිළිබඳව නිශ්චිත තොරතුරු අද දිනේදී ප්‍රකාශයට පත් වෙවි. කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතෙන් පිටතට යාමට පනවා තිබූ සීමාව ඉවත් කිරීමට කටයුතු කරන බව දැනට තොරතුරු වාර්තා වෙන්නේ. ඒ කොළඹ නගරය සහ කොළඹ මහනගර සභාව ආශ්‍රිත ප්‍රදේශ වෙත වැඩි අවධානය යොමු කරන්න සිදු වෙලා තිබෙන්නේ. කොළඹ ආශ්‍රිතව තිබෙන්නේ දැඩි ගැටලුකාරී තත්ත්වයක්. මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ව්‍යාප්තිය ශීඝ්‍ර වන ස්වරූපයක් මරණවලට ගත්තත් ඒ වගේම ආසාදිතින් හමුවීම ගත්තත් කොළඹ නගරය ආශ්‍රිතව තමයි වැඩි ප්‍රමාණයක් අපට දකින්නට ලැබෙන්නේ. ඒ නිසා තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තිබෙන්නේ. ඒ සමග අපි අවධානය දෙමු අද දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලය සටහන් වෙනවා. PCR කඩිනම් නොකළොත් කොරෝනා රටම ගිලගනී. COVID-19 වෛරසය වැළඳී ඇති රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණවල වාර්තා පැය 24කින් හෝ ලබා ගැනීමේ කඩිනම් ක්‍රමවේදයකට නොගියොත් ඉදිරියේදී වහාම බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා දෙවෙනිට ප්‍රකාශ කළ බවයි සඳහන් කරන්නේ. පාදිනිය මහත්මයා ඇතුළු කණ්ඩායම නිතර අවධාරණය කරන කාරණාවක් විශේෂයෙන් සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ වෙන්නන් මේ PCR ප්‍රමාණවත් නොවන බව. PCR ප්‍රමාණය දෛනිකව ගත්තොත් එහෙම 10000ට පොඩ්ඩක් ඉක්මවන ස්වරූපයක් තමයි දැනට දකින්නට ලැබෙන්නේ. එවැනි අගයක් තමයි දිනකට PCR කරන්නේ. නමුත් උන් හැම විටම ඉල්ලා සිටින තත්ත්වය තමයි අඩුම තරමේ 12000ක්. 15000ක් කරනවා නම් වඩාත් හොඳයි කියන එක. 15000ක් කරන්න අපහසු වෙන 12000ක්වත් දැනට රට තුලින් කරනවා නම් එය සාධනීය තත්ත්වයක් මේ පවතින වාතාවරණයත් එක්ක. හැබැයි ඒ අතරේ මේ PCR කරා වගේම PCR වල ප්‍රතිඵල ඉක්මනින් ලබා ගැනීමත් ඉතාමත්ම වැදගත් කියන එක ඔවුන් අවධාරණය කරනවා. දින කිහිපයක් ගත වෙලා PCR පරීක්ෂණවල ප්‍රතිඵල එනකොට PCR පරීක්ෂණ කිරීමත් ප්‍රතිඵල පැමිණීමත් අතර කාලය තුලදී ඇතැම් වෙලාවට ආසාදිතයෙක් බවට පත් වෙලා ඉන්නටත් පුළුවන්. ඉතින් ඒ නිසා මේවායේ නිර්වද්‍යතාවය වඩා හොඳින් තහවුරු වෙන්නට නම් සාධනීය බවක් පෙනෙන්නට නම් එය වැදගත් බවයි ඔවුන් අවධාරණය කරන්නේ. ඒ අතරේ අපි බලමු මේ අද දවසේදී අපිත් සූදානමක් තිබෙනවා PCR යන්ත්‍රයක් නිපදවපු විශිෂ්ටයෙකු සමග සාකච්ඡාවක යෙදෙන්න, පිළිසඳරක යෙදෙන්න. නව නිපැයුම් පිළිබඳව මීට පෙරත් අපි මේ කොවිඩ් වසංගත තත්ත්වයේ පළමු වටය ලංකාව තුල ක්‍රියාත්මක වද්දී නව නිපැයුම් කීපයක්ම කළ ඇතැම් අය ගෙන්වා ගනිමින් ඒ අයගේ මේ නිෂ්පාදන පිළිබඳ රටට ලෝකයට පෙන්වා දෙමින් ඒ පිළිබඳ අවධානයට ලක් කර ගන්නට උත්සාහ දැරුවා. ඒ යම් සුබ ප්‍රතිඵල අත්විඳින්නට ලැබුණා. නැවත වතාවක් ඉතාමත්ම වැදගත් වෙලා තිබෙනවා මේ පෙර දවසේ ඉඳලම මේ පවත්වාගෙන ආපු පරීක්ෂණවල ප්‍රතිඵල විදිහට PCR යන්ත්‍ර නිෂ්පාදනය කිරීම මේ ආදී. එහෙම නැත්නම් අපිට තව මුණ ගැසුණු නව නිර්මාණ තමයි රෝහල් සඳහා රොබෝවරු නිර්මාණය කිරීම. වෛද්‍යවරු එහෙම නැත්නම් රෝහල් කාර්ය මණ්ඩලය රෝගියා අසලටම යන්නට ඕනේ හැමදේම කරන්න. එහෙම නැතුව දුර ඉඳලා මේ පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය වෙන ආකාරයට කටයුතු සූදානම් කිරීම නවීන තාක්ෂණය භාවිත කරලා බේත් ටික රෝගියා ළඟට අරගෙන යන්නට රෝබෝවරු නිර්මාණය කිරීම මේ ආදී පිළිබඳව අපි ඇතැම් අවස්ථාවකට පෙන්වා දුන්නා, සාකච්ඡා කළා. දක්ෂ ශිල්පීන් මේ රටේ බිහි වුණා.
නැවත වතාවක් එවැනි අයගේ බිහිවීම එම නැත්නම් ඒ බිහි වූ අයගේ සේවය ලබා ගැනීම ඉතාම වැදගත් තිබෙන මොහොතක තමයි අප සහ රට සිටින්නේ. ඒ සමග අපි දිවයින ඉරිදා සංග්‍රහයට අවධානය යොමු කරා වගේම බලමු අරුණ පුවත්පතට සතියක් අරුණ පුවත්පතට අවධානය දීලා කොවිඩ් එන්නත ලක්ෂ 40කට දෙයි. ලබන මේ විදී බිලියන 10ක වැයක් කියලත් තවදුරටත් සඳහන් කරනවා. මේ එන්නත පිළිබඳ බලාපොරොත්තුවෙන් තමයි දැන් ලෝකය පසුවන්නේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට ලබා දීමට නියමිත කොවිඩ් එන්නත සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වැය වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇස්තමේන්තු ගත කර තිබෙනවායි කියලායි සඳහන් කරන්නේ. එකක් අපි වියදම සඳහා සූදානම් වෙන්නට ඕනේ. ඒක ප්‍රධාන කාරණාවක්. ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කල්තියාම රටක් විදිහට අපට දැනුවත් කරනු ලැබුවා. මෙහිදී මේ එන්නත ලබා දීම සඳහා රට සූදානම් කරන්නට කියලා. ඒදී තාම වැදගත් වෙන කාරණා ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් මේ එන්නත ගෙන්වා ගැනීම ඒවා ගබඩා කර තැබීම, ඇසුරුම් කර තැබීම පිළිබඳව විශේෂ අවධානය දෙන්නට වෙනවා. දැනට සාර්ථක මට්ටමින් පරීක්ෂණ කරමින් පවතින එන්නත් ඉතා අඩු උෂ්ණත්වයක පවත්වා ගැනීමට සිදු වෙලා තිබෙනවා. අඩු උෂ්ණත්වයක් සහිත ගබඩා පහසුකම් මේවට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අප රටක් විදියට එකක් මුදල් වෙන් කර ගන්න ඕනේ, එකක් පහසුකම් සූදානම් කර ගන්න ඕනේ. මේ ආදී වශයෙන් ගත්තට පස්සේ අපිට සිද්ධ වෙලා තිබෙනවා ඒ සඳහා පෙර සූදානමක් වන්න. දැන් අපි ඉන්නේ 11 වෙනි මාසේ. 11 වෙනි මාසෙත් මැදත් පැන්න. ලබන අවුරුද්දේ මේ වගේ වෙනකොට මේ එන්නත ජනතාවට ලබා දෙන්න පුළුවන් වේවි කියලා යම් විශ්වාසයක් තිබෙනවා. හැබැයි මේ මාස 6කටත් අඩු මාස 6ක පමණ කාලයක් තුල අපට සිද්ධ වෙලා තිබෙනවා ඒ සඳහා සූදානම් වීමක් වෙන්න. ඔය අතරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාත් මාධ්‍ය හමුවේ ජනතාව ලෝක මාධ්‍ය හමුවේ ලෝකේ ජනතාවගේ අවධානය යොමු කරනවා එන්නත පැමිණීම හොඳයි. එන්නත නිසා මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. හැබැයි එන්නතක් එනවා කියලා හිතාගෙන Taman දැනට වන පරිස්සම Taman දැනට මේ පිළිබඳව තිබෙන අවධානය අවබෝධය ඈත් කරගන්න එපා, නැති කරගන්න එපා කියන එක විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඉල්ලා සිටින කාරණාවක්. මොකද අපි එන්නතක් බලාපොරොත්තු වෙන දැන් හරි එන්නතකුත් එනවා ළඟ කියලා හිතාගෙන මේ தත්ත්වය ගිලිහි යන්නට දුන්නොත්, අපි අල්ලගෙන ඉන්න මේ தත්ත්වය ගිලිහි යන්නට දුන්නොත්, මේක ලිහිල් වුණොත් එහෙම ඊට වඩා ලොකු විනාශයක් සිද්ධ වෙනවා. එන්නත එනකොට ලෝකේ බොහෝ දේවල් වෙනස් වෙලා තිබේවි, රටවල් විනාශ වෙලා තිබේවි කියන එක තමයි ඔවුන් අවධාරණය කරන කාරණාව. මෙන්න මේ සතියාග අරුණ පුවත අද මුල් පිටුවේ වාර්තා වී තිබූ ආකාරය අපිට දැන් බලන්නට පුළුවන්. ඒ වගේම මින් පෙර දිවයින ඉරිදා සංග්‍රහයේ තිබූ මුල් පුවත වාර්තා වී තිබූ ආකාරයත් අපිට දැන් බලන්නට පුළුවන්. අපි ඊළඟට අවධානය දෙමු අනෙකුත් පුවත්පත්වල මුල් පුවත් වාර්තා කීපයක් වෙත. මව්බිම පුවත්පතේ සඳහන් වෙනවා කොරෝනාවෙන් ආර්ථිකය බේරගන්න අලු කමිටු 4ක්. රටම ආවරණය කරන වගකීම ඇමතිවරු 32කට. මේක කියවා බලන්නට වටින කාරණාවක්. දැන් ජනාධිපති කාර්යසාධක බලක කීපයක් පිහිටුවමින් මේ වන විට රට මුහුණ දී ඇති තත්ත්වයන් රට තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන් එහිදී වැඩි වගකීමක් බැසිල් රාජපක්ෂ මැතිතුමාට තමයි පැවරී තිබෙන්නේ. එතුමාගේ නායකත්වයට තමයි මේ කමිටු ක්‍රියාත්මක වන්නේ. කොරෝනාවෙන් ආර්ථිකය ගොඩ ගැනීම, රැක ගැනීම සඳහා COVID-19 වෛරසය පාලනය කිරීමට සමගාමීව ග්‍රාමීය ආර්ථිකයේ නංවාලීම සඳහා කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු 32 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අනු කමිටුව 4ක් පත් කිරීමට රාජ්‍ය පියවර අරන් තියෙනවා. ග්‍රාමීය ආර්ථිකයේ නංවාලීමේ මෙම විශේෂ වැඩසටහන දැන්ටමත් ආරම්භ කර ඇති අතර රටේ සියලුම දිස්ත්‍රික්කවලට ගොස් ජනතා අවශ්‍යතා හඳුනාගෙන කඩිනම් ප්‍රතිචාර දැක්වීම මේ අනු කමිටු පත් කරලා බලාපොරොත්තු වෙන මුඛ්‍ය කාරණාව කියලායි සඳහන් කරන්නේ. ජීවනෝපාය සංවර්ධනය කිරීමේ කමිටුව, ඒ වගේම එහි ප්‍රධානත්වයේ දරන්නේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියලා සඳහන් කරනවා. ඊළඟට මහින්දානන්ද අලුත්ගමගේ සීබී රත්නායක යන අමාත්‍යවරු කටයුතු කරනවා. මෙම විශේෂ වැඩසටහන යටතේ අනු කමිටු 4ට මේ වන විට රටේ විවිධ ප්‍රදේශ කිහිපයකට ගොස් සිය වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා කියලායි සඳහන් කරන්නේ. රට වටා ගොස් මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීමේ කොටසක් ක්‍රීඩා හා යවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටත් පවරා දී ඇති බව සඳහන් වෙනවා. ඒ තමයි මේ ආර්ථිකය බේර ගැනීම සඳහා පිහිටුවා තිබෙන අනු කමිටු පිළිබඳ කාරණාව. මේ ගැන ඉදිරියේදී වැඩ විස්තර අපට දැන කියා ගන්නට ලැබේවි. මෙන්න මේ පුවතාද මව්බිම පුවත්පත සිය ප්‍රධාන සිරස්තලය වශයෙන් භාවිත කර තිබෙන ආකාරය සඳහන් කර තිබෙන හැටි. ඊළඟට අපි ලංකාදීප පුවත්පතට ඉරිදා ලංකාදීපේට අවධානය දීමේදී අද දකින්නට ලැබෙන්නේ මෙහෙම සිරස්තලයක්. මූල්‍ය සමාගම් 6ක
කෝටි 2500ක බර ආණ්ඩුව පිට පැටවිලා. බිඳ වැටි ඇති මූල්‍ය සමාගම් 6ක ගනුදෙනු කරුවන්ට වන්දි ගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියල් කෝටි 2582ක පමණ වැය බරක් දරන්නට සිදුව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාර අරමුදලෙන් මෙම වන්දි මුදල් ගෙවා තිබේ කියලායි සඳහන් කරන්නේ. පහුගිය කාලවල මාස ගණනාවක් මුළුල්ලේ මෙරට ඇතැම් මූල්‍ය ආයතන සමාගම් දැඩි ලෙස පාඩු ලබමින් බිඳ වැටුණු තත්ත්වයන් දකින්නට ලැබුණා. බංකොලොත් භාවයට පත් වුණා. මේ තුල ඒවැයේ තැන්පත් කරුවන් දැඩි ගැටලු රාශියකට මුහුණ දුන්නා. ඔවුන්ගේ මුදල් නැවත නොලැබීමේ තත්ත්වයන් ඒ වගේම ඒ අතරතුර ඔවුන් මුහුණ පෑ දැඩි පීඩනකාරී තත්ත්වයන් මේ සියල්ල අපට වාර්තා වුණා. ඔවුන්ගේ බොහෝ දෙනෙකුගේ මුදල් පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් තමයි නිර්මාණය වුණේ. මේ හමුවේ රජයට සිදු වුණා මැදිහත් ගන්න. ඇතැම් ආයතන රජය විසින් ඒ සම්බන්ධව නීතිමය කටයුතු වලට මැදිහත් වුණා. පවර ගැනීම සඳහා කටයුතු කර ITI වැනි ආයතනවල තැන්පත්කරුවන්ගේ මුදල් මහජන බැංකුව හරහා ක්‍රමානුකූලව ගෙවන රුපියල් ලක්ෂ 6ක් දක්වා උපරිමයකට යටත්ව ගෙවීම සඳහා ඔවුන් කටයුතු කරනු ලැබුවා. මේවයින් ඇතැම් ගනුදෙනුකරුවන් ඇතැම් තැන්පත්කරුවන්ගේ මුදල් සම්පූර්ණ වශයෙන් ලැබීම කොහෙත්ම සිදුවන්නේ නැහැ. උපරිම ලක්ෂ 6 මීට වඩා අධික ලෙස මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් මේ අතර ඉන්නා බව අපි බොහොම හොඳින් දන්නා කාරණාවක්. ඒ අයට දැඩි මානසික ව්‍යාකූලතා ප්‍රශ්න ගණනාවකට ඔවුන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වගේම තමයි මේ සමාගම් වලට දැඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් ඔවුන්ගේ වරදින් ඔවුන්ගේ නිසි කළමනාකාරීත්වයක් නොමැතිකමින් නිසි පරිපාලනයක් නොමැතිකමින් සිදු මේ ගැටලුවට රටට ජනතාවට රජයට තමයි අවසාන වශයෙන් දැන් වන්දි ගෙවන්නට සිදු වෙලා තිබෙන කෙනෙක් බොහොම පැහැදිලි කාරණාවක්. කෝටි 2500ක බරක් ආණ්ඩුව පිට ඒ අනුව පැටවෙලා තිබෙනවා. එතකොට කෙනෙක්ට ඔළුවට එන කාරණාවකුත් තිබෙනවා. ඇයි මේ ආයතන පවත්වාගෙන ගිය අයගෙන් මේවා ගන්න බැරි? ඒ අයට හොඳ දේපල තියෙනවා ඇති. ඒ විශේෂයෙන් එවැනි ආයතනවල ඇතැම් ප්‍රධානීන් කටයුතු කර තිබූ ආකාරය ගත්තාම ඔවුන්ට ගැටලුවක් වෙලා නැති බවත් ඔවුන් නිසා අන් අය අසීරුතාවට පත් වෙලා ඇති බවත් බොහොම පැහැදිලිව දකින්නට ලැබිච්ච තත්ත්වයක්. ඉතින් ඒ නිසා එයාගේ වත්කම් දේපල මේවා රාජසන්තක කරලා හෝ මේවා රජයේ භාරයට අරගෙන ඒ ගනුදෙනුකරුවන් තැන්පත්කරුවන්ගේ මුදල් පියවා දමන්නට බැරිද කියන ප්‍රශ්නයත් අනිවාර්යයෙන්ම ඕන කෙනෙකුට එනවා. ඒ පිළිබඳව මේ වන විට රාජ්‍ය කටයුතු කරමින් ඇති කියලා අපි විශ්වාස කරනවා. තුන්වැනි පාසල් වාරයේ පිළිබඳ තීන්දුව මේ සතියේ ගන්නා බවත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. රාජ්‍ය පාසල්වල තුන්වැනි වාරය ලබන 23 වෙනිදා ආරම්භ කළ හැකිද නැද්ද යන සම්බන්ධයෙන් මේ සතියේදී තීරණයක් ගැනීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ. පටන් ගන්න තිබ්බ කාලයට වඩා නැවත දීර්ඝ කරන්නට සිදු වුණා. ඒ අනුව 23 මේ මාසේ 23 වෙනිදා ඉඳලා තුන්වෙනි පාසල් වාරය ආරම්භ කරනවා කියලා කිව්වට හෙට සිට රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍ය හරහා පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා 3 වසරෙන් උඩ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් සකසා තිබෙනවා. ඒ ක්‍රියාවට නංවන්නට නියමිතව තිබෙනවා. එලෙස ක්‍රියාවට නංවන්නේ තවත් කාලයකට පාසල් පැවැත්විය නොහැකි තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති නිසාද කියන එක තමයි කවුරුත් කතා බහ කරන කාරණා බවට පත් වෙලා තිබෙන්නේ. අනිකුත් තත්ත්වයන් වගේ නෙමෙයි දරුවෝ සම්බන්ධව කටයුතු කරනකොට ඊටාම සංවේදීව සියුම්ව සිතා බලන්නට වෙනවා. නැවත පාසල් විවෘත කරනවාද නැද්ද කියන කාරණාව ඒ අනුව තවමත් අවිනිශ්චිත තත්ත්වයකයි තිබෙන්නේ. 23 වෙනිදා මේවා සිදු වේවිද නැද්ද කියන එක මෙන්න අපි ඒ උපුටාගත්තු මුල්‍ය සමාගම්වල බර රජයේ පිට පැටවීමත් පැවරීමත් ඒ වගේම පාසල් නැවත ආරම්භය පිළිබඳවත් අදාළ වෙන සිරස්තල දෙක ඉරිදා ලංකාදීපේ මුල් පිටුවේ වාර්තා වී තිබූ ආකාරය අපි දැන් දකින්නේ. ඊළඟට අපි තවත් කාරණා කීපයකට අවධානය දෙන්නට උනේ මුල්පිටු වාර්තා අතුරින් එකක් තමයි මව්බිම පුවත්පතේ සඳහන් වෙනවා දිනකට කෝටි 40ක සිගරට් බොන ලංකාවේ මිනිස්සු පිළිබඳව. සිගරට් සඳහා විවිධ බදු අය නොකර සෑම සිගරට් වර්ගයක් සඳහාම 2021 අයවැය ලේකරින් බදු වැඩි කරන ලෙස මෙරට මධ්‍යස්ථාන හා මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ඇඩි රජයට යෝජනාවලියක් ඉදිරිපත් කළා තිබෙනවා කියලා සඳහන් වෙනවා. මේක ඊටාම වැදගත් කාරණාවක්. මේ වෙලාවේ විශේෂයෙන්ම මද්‍රව්‍ය භාවිතය, ඒ වගේම මත්පැන් භාවිතය පුළුවන් තරම් සීමා කරන්නට කියලා තමයි සෞඛ්‍ය අංශ මගින් ඉල්ලා සිටින්නේ. මොකද රටේ කොවිඩ් වසංගත තත්ත්වයේ ඉහළ යන්න මේකත් එක හේතුවක්. විශේෂයෙන්ම සිගරට් පානය කිරීමේ හේතුවක් බවට පත් වෙලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා ඒ පුරුදු වලින් පුළුවන් තරම් වැළකී ඉන්නට කියලා සෞඛ්‍ය අංශ මගින් මහා ජනතාවට දැනුම්වත් කිරීම කර තිබෙනවා. අපිට මතකයි පහුගිය කාලේ විවිධ හේතු මත මේ දුම්වැටි අලවි
අඩවිය දුම්බැටි භාවිතය ලංකාව තුළ අඩුවීමක් පෙන්නුම් කර බව තමයි සඳහන් වෙන්නේ. ඒට දැඩි ලෙස බලපෑ කාරණාවක් බවට මිල ඉහළ දැමීම පත්ව තිබුණා. මේ තත්ත්වයන් මත භාවිතයේ යම් අඩුවක් පෙන්නුම් කරනවා කියලා සඳහන් වෙනවා. හැබැයි ඒ අතරේ විවිධ විෂ මද්‍රව්‍ය වර්ග ලංකාව තුළ භාවිතය සහ ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස ඉහළ ගිය තත්ත්වයකුත් අපට දකින්නට ලැබෙනවා. ඒකේ මේ දුම්බැටි පිළිබඳ කාරණාවේ සම්බන්ධයක් නැති වුණාට ලංකාව තුළ තත්ත්වයයි අපි මේ ඔබට ඉදිරිපත් කළේ. මෙන්න මේ පුවත අද මව්බිම වාර්තා කරනවා. දිනකට කෝටි 40ක සිගරට් බොන ලංකාවේ මිනිස්සු මේ අපි උපුටා ගැනීම කළේ සිරස්තලයේ පමණයි. ඉන් ඇතුළත තව බොහෝ කරුණු කාරණා අඩංගු වෙන බව මේ මව්බිම පුවත්පතේ සඳහන් ඇති බවත් කියන්නට ඕනේ. ඔබට විවේක පාඩුවක් තියෙනවා නම් පත්තරය අතේ තියෙනවා නම් කියවන්නට පුළුවන්. අපි එක් එක් පුවත්පත්වල තිබෙන කාරණා කීපයකට අවධානය යොමු කරමු. පුවතෙන් පුවත ගමන් කරමු. සජිත් ඩයනාව නිරපයි 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම පක්ෂයේ නිරපා හැරීමට සජප නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බව ඒ අනුව මව්බිම වාර්තා කරනවා. ඇය සහ ඇය ඇතුළු කණ්ඩායම පිළිබඳව මොනවද ගන්න ක්‍රියාමාර්ග කියන එක පිළිබඳව පහුගිය දිනවල විවිධ කතා තිබුණා. ඒ අතරේ ඔවුන් වෙනම කණ්ඩායමක් විදිහට විපක්ෂයේම වෙනම කණ්ඩායමක් විදිහට ඔවුන් සිටින බවත් සඳහන් වුණා. ඒ වගේම මේ ඩයනා ගමගේ මැතිණිය ඇතුළු ඇතැම් අයට රාජ්‍ය අමාත්‍ය දුර එහෙම ලැබෙන්න යනවා කියලාත් කතාවක් තිබුණා. මේ සියලු දේ මැද තොරතුරු ආරංචි මැද විපක්ෂ නායකවරයා එම නැත්නම් සමගි ජන බලවේගයේ නායකවරයා විදිහට සජිත් ප්‍රේමදාස මහතා ඇයව පක්ෂයෙන් නිරපනවා කියලා තමයි සඳහන් කරන්නේ. පක්ෂ හිමිකාරීත්වය ඇය හෝ ඇගේ ස්වාමියා සතුව තිබුණු බවයි සඳහන් වෙන්නේ. මේ පක්ෂය ලබාගත්තේ ඇගෙන් කියන එකයි කියවෙන්නේ. එහෙම පසුබිමක ඒ අයව නිරපීමේ හැකියාවක් තිබෙනවද කියන එකත් ඇතැම් අය ප්‍රශ්න කරන කාරණාවක්. කෙසේ වෙතත් අපි බලමු පක්ෂයේ ප්‍රශ්නයක් වන නිසා පක්ෂයේ අයව සදාගත යුතු තත්ත්වයක්. වැටුණු මූල්‍ය ආයතන ගොඩ ගන්න මහින්ද අතගසයි කියලා සඳහන් වෙනවා. දැන් අපි කලින් පුවත්පතක උපුටා ගැනීමක් කළා කෝටි 2500ක් රජයට මේ බර දරන්න වෙලා තියෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා උපුටා දක්වමින් අද මව්බිම කියනවා මහින්ද අතගසයි කියලා. අගමැතිතුමා මේ කඩා වැටුණු මූල්‍ය ආයතන ගොඩ ගැනීමේ ක්‍රියාවලිය සඳහා මැදිහත් වීමක් කරනවා කියලා ඒ කියන්නේ මුදල් අමාත්‍යවරයා විදිහට. කොළඹ වරාය සංවර්ධනය ගැන ඉන්දියානු ජපාන් ගිවිසුමේ ගැටලු සොයන්න කමිටුවක් පත් කිරීම ගැනත් සඳහන් වෙනවා මව්බිම මුල් පිටුවේ. මේ වෙලාවේ වරාය සංවර්ධනය පිළිබඳව නැගෙනහිර ජටිය ඉන්දියාවට දෙනවද නැද්ද කියන කාරණා. මේවා බරපතල කාරණා වුණාට වඩා වැඩි අවධානයක් යොමු වෙලා තිබෙන්නේ වරායේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ඇති වෙලා තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව. රෝගීන් අසාධිතව විදිහට සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙන තත්ත්වයක් තමයි වරාය අධිකාරියෙන් පෙන්වන්නේ මේ වෙන විට වරාය පරිසරය තුලින් දැනගන්නට ලැබෙන්නේ. ඒ වගේම මේ තත්ත්වයේ මත සෑහෙන බහලුම් ප්‍රමාණයක් ගොඩ ගැහිලා තියෙනවා. නැව් කීපයක්ම ඇවිල්ලා තියෙනවා. ඒවැ බාන්න විදිහක් නෑ බහලුම්. මේ ආදී දුෂ්කර ගතා කීපයකට මුහුණ පාන්නට වරායට සිදු වෙලා තිබෙනවා. ඒ නිසාම විශ්‍රාම ගිය ඇතැම් සේවකයෝ පවා සේවයට ගෙන්වා ගන්නට මේ වන විට සිදු වී ඇති බවයි සඳහන් වෙන්නේ. වරාධිකාරී සභාපතිවරයාත් මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරනු ලැබුවා. එතුමත් සඳහන් කරන්නේ දැඩි අසීරු තත්ත්වයකට මේ වන විට පත් වෙලා තිබෙනවා කියලා. මේ ආසාදිතයෝ මුණ ගැහිමත් එක්ක ඇතැම්මයි සේවයට වාර්තා කරන්න නැති ප්‍රශ්නයක් තිබෙනවා. මේ අතරේ වරාය සේවකයන් මේ ආදී ඔවුන්ගේ ප්‍රවේශම ජීවිත ආරක්ෂාව පිළිබඳව සිතන්නට වෙලා තිබෙනවා. මේ ආදී ගැටලුකාරී තත්ත්වයකට තමයි වරාය අධිකාරිය මුහුණ දෙලා තිබෙන්නේ. හැබැයි මේ තරම් සුබදායී තත්ත්වයක් නෙමේ. වරාය කියලා කියන්නේ මේ රට ආර්ථික මර්මස්ථානයක්. එතකොට ආර්ථිකය හැසිරවීම සඳහා ඉතාමත්ම වැදගත් වෙන ස්ථානයක්. වරාය අක්‍රිය වුණොතින් එය බොහෝ කටයුතු වලට බලපානවා. රටට වගේම රටින් බාහිර කටයුතු වලටත් බලපාන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. කොරෝනා බියෙන් බන්ධනාගාර රාජකාරී අඩාල වෙලා මේ තවත් දැඩි ලෙස බලපෑම් එල්ල වෙන ක්ෂේත්‍රයක් බන්ධනාගාර පද්ධතිය කියලා කියන්නේ මේ රටේ බන්ධනාගාරවල කටයුතුත් දැඩි ගැටලුකාරී තත්වයකට ඇවිල්ලා තිබෙනවා. බන්ධනාගාරවල සිරකරුවන්ගේ ධාරිතාව වැඩිවීම මෙයට ප්‍රධාන වශයෙන් බලපෑ ඇති තත්ත්වයක් ලෙසත් අපි අවබෝධ කරගන්නට වෙනවා. 2021 අයවැයට කමියුනිස්ට් යෝජනාවලියක් ඉදිරිපත් වීම ගැන තියෙන්නේ මව්බිමේ. කොළඹ වැටෙන්න දෙන්න එපා රෝසි රජීන් ඉල්ලයි. මේ වෙලාවේ කොළඹ නගරයේ ජීවත් වන පවුල් වලින් තුනෙන් එකක් හුදකලා ප්‍රදේශවල අය බවත් එයාට කිසිම ආදායමක් නැති තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියන එකත් ඒ නිසා තවත් ගැටලු නිර්මාණය වෙලා තියෙනවා කියන එකත් රෝසි සේනානායක කොළඹ මහනගර සභාවේ පුරපතිනිය සඳහන් කරනවා. මේ තත්ත්වයේ උඩ ඇය කියනවත් වගේ කොළඹ ජනතාවගේ ජන ජීවිත දැඩි ලෙස අඩාල වෙන බිඳ වැටෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ අතරතුරේදී තවත් කොළඹ ප්‍රදේශ පහක් සඳුදා සිට හුදකලා කිරීමට පියවර ගත් බවත් කියවෙද්දී තවදුරටත් මේ
තත්ත්වය බැරෑරුම් වන බවක් තමයි පෙනෙන්නේ. කොරෝනා මරණ බොහොමදාන ප්‍රශ්නය ගැන විමල් කියන කතාවක් මෞබිම පුවත්පතේ විමල් බීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයකුත් මෞබිම පුවත්පතේ සඳහන් වෙනවා. මෙතෙක් දිනවල එතුමා මාධ්‍යයට දුන්නු අදහස් දැක්වීම මේ සියල්ල තුළින් අපට ගම්බේ වුණා. මොකක්ද ඔවුන් ඉන්න ස්ථාවරය කියන එක දැන් මොකක්ද එතුමා කියන්නේ කියන එක මෞබිම ඇතුල් පිටු වාර්තා බැලීමේදී දැන කියා ගන්න පුළුවන්. අයවැයෙන් සෞඛ්‍ය මුදල් කපලා කියලා චෝදනාවක් අනුර දිසානායක ජයපිනායකතුමා නගනවා. මෞබිම එය ප්‍රධාන සිරස්තලයක් විදිහට අද වාර්තා කරලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලින් වැඩක් ගන්න අමරවීර සැරසී කියලාත් පුවතක් දැනගන්නට ලැබෙනවා. යනුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක්කාසු කරන ලද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පසුගිය කාලේදී පිටරට යැවීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබුවා. මේවා ලොකු සම්පතක් කරගන්න පුළුවන් රටට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් මේ වෙලවිට රටේ යම් තැන්වල එක්කාසු වෙමින් තිබෙනවා, එක්කාසු කරමින් තිබෙනවා. ඊළඟට තියෙනවා හොරපාරේ නළුත් පක්ෂයක් ලියාපදිංචියට ප්‍රබල උත්සාහයක් දරනවා කියලත් මෞබිම පුවත්පතේ මේ රට තරම් පක්ෂ ලියාපදිංචි වෙන පක්ෂ තියෙන තවත් රටක් තියෙනවද නැද්ද කියන එකත් හොයාගන්න මං හිතන්නේ හොයා බැලිය යුතු කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. මහා රටවලත් ලෝක බලවතුනුත් ඒ තරම් පක්ෂ පවත්වාගෙන යන්නේ නැහැ. ඇමරිකාවේ ගත්තත් ජනාධිපතිවරණට ඉදිරිපත් වෙන්නේ ප්‍රධාන ධාරාවන් දෙකෙන් ඩෙමොක්‍රැටික් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයෝ විතරයි ඉදිරිපත් වෙන්නේ. එතකොට මෙහෙම ගත්තාම ලංකාව තුල තත්ත්වය ඊට වඩා බොහොම වෙනස් ස්වරූපයක් තමයි දකින්නට ලැබෙන්නේ. කොච්චර පක්ෂ තිබුණත් අවුරුදු ගාණක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ මේ පක්ෂවල නායකයෝ රට කරත් පාලනය කරගෙන ගියත් රටට වෙලා තියෙන මොකක්ද කියන එක හොයලා බැලුවාම මෙච්චර පක්ෂ ප්‍රමාණයක් තිබිලා ගැටලුවක් තමයි ජනතාවට මතුවන්නේ. කොරෝනා නීති කඩන බස් වලට දෙන දඬුවම් පිළිබඳව අද මෞබිම පුවත්පත වාර්තා කරද්දී නව සීමා නිර්ණය කමිටුවකට චමල් අනුමැතිය ඉල්ලයි කියලත් සඳහන් වෙනවා. නව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පිහිටුවීම දැනට පිහිටුවා තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගැසට් කිරීම සහ ග්‍රාම නිලධාරී වසම් පිහිටුවීම හා ප්‍රතිශෝධනය කිරීම සඳහා තමයි මේ විදියට එතුමා අනුමැතිය බලාපොරොත්තු වෙන්නේ. නව සීමා නිර්ණය කමිටුවකට අනුමැති ඉල්ලයි කියලා සඳහන් වෙන්නේ. එයයි මෙන්න මෞබිම පුවත්පතේ එම කාරණා සඳහන් වෙද්දී අපිට මගහැරෙන්නට ගිය පුවතකුත් තිබෙනවා ඊටම වැදගත් එකක්. මාතුකගේ මාළු දූපතකින් වෛද්‍ය පීඨයට ගිය දුප්පත් දියණියක් පිළිබඳව. ඇගේ ආර්ථිකය කෙසේ වෙතත් දරිද්‍රතාවයට මුහුණ දෙමින් තමන්ගේ ජීවිත අපේක්ෂාව අනාගත බලාපොරොත්තුව ජයගත්තු දියණියක් නිසා අපට මගහැර යන්නට බෑ ඇගේ කතාවත්. මේ අද මෞබිම පුවත්පත පළකොට තිබූ පුවත්. අපි ඊළඟට ඉරිදා ලංකාදීපයට යමු. කොරෝනා මෘතදේහ බොහොමදානයේ සුදුසුද කියන එක ප්‍රශ්නාර්ථයක් සහිතව සාකච්ඡා කරන ලිපියක් අද ඉරිදා මෞබිමේ සඳහන් වෙනවා. මම හිතනවා වෙන මොකක් හරි ගැළපෙන දෙයක් කරන්න. මේ මහින්ද දේශප්‍රිය මහතා ඇතිවරණ කොමිසමේ සභාපතිවරයා විදිහට කටයුතු කළ එතුමන් අද කියන කතාව තමයි අපිට මෙලෙස දකින්නට ලැබෙන්නේ. මහින්ද දේශප්‍රිය මහතා මෙරට ඉතාමත්ම කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු බවට පත් වුණා සහ තාම ජනප්‍රියත්වයට ජනාදරයට පත් වුණු රාජ්‍ය නිලධාරියෙක් බවට පත් වුණා ඇතිවරණ කොමිසමේ සභාපතිවරයා විදිහට. දැන් ඉදිරියට එතුමා මොකක්ද කරන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්න කරද්දී තමයි එතුමා ওই කතාව කියන්නේ. පළමු වටියේ 5000 දෙන්න කෝටි 90ක් ගිහින් කියලා ඉරිදා ලංකාදීපේ කියනවා. 5000 දීමනාව ලබා දීම එකත් සමහර නොලැබුණු දෑ පිළිබඳව නොලැබුණු අය තැන් පිළිබඳව ගැටලුත් මතුවලා තියෙනවා. ලංකාවට විදුලිය දෙන ඇමරිකානු සමාගමකින් යෝජනා ඉදිරිපත් වීම ගැනත් ලංකාදීපේ තියෙනවා. කොරෝනා නිසා ශ්‍රී ලාංකිකයන්ට වාසියක් බුලත් කිලෝ 60000ක් සතිපතා පාකිස්තානයට යවන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ ඉරිදා ලංකාදීපේම කොරෝනා මර්ධනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබීමත් ඒ අනුව කටයුතු කිරීමත් පිළිබඳව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා උපුටා දක්වමින් අද මෞබිමගෙන ලංකාදීපේ ගෙනෙන වාර්තාවක් අපට දකින්නට ලැබෙද්දී අපේ කාලයත් අවසන් නිසා මං හිතන්නේ මේ පුවත හොඳයි අවසන් කරන්නට පත්තරවල තිබෙන වාර්තාව උපුටා ගැනීම. මෙම වසරේ ඩෙංගු මරණත් 34ක්. මේ වන විට කොවිඩ් මරණ සංඛ්‍යාව 50 ඉක්මවනවා. ඩෙංගු මරණත් 34ක් බවට පත් වෙලා තිබෙනවා මේ දක්වා කාලය තුල තත්ත්වයයි මේ ඉදිරිපත් කරන්නේ. එහෙම බැලුවාම අපේ අවධානයෙන් ගිලිහි ගිය තත්ත්වයක ඩෙංගු මී උණ වැනි රෝග තත්ත්වයන් තවදුරටත් හොඳින් ව්‍යාප්ත වෙන බවත් ඒ අනුව බෝ නොවන රෝග ගැන ගත්තත් බෝ නොවන රෝගවලින් මිය යන සංඛ්‍යාවත් රටේ කාගෙත් අවධානයට ලක් නොවුනාට ඊටාම ඉහළ අගයක් ගන්නා බවත් අවධාරණය කරන්න ඔබ වෙනවා. මොකද මේ දවස්වල අපි මේ ඩෙංගු ගැන හිතුවේ නැත්තම්
මේ අගයන් ඉහළ යන්නට ගත්තොත් අපේ සෞඛ්‍යාංශ වලට ආරක්ෂකාංශ වලට වෙන වැඩක් නැති වෙනවා. කොවිඩ් ASCII ඩෙන්ගුත් උත්සන්න වෙන්න ගත්තොත්. ඒ නිසා අපි කාටත් වගකීමක් තිබෙනවා. විශේෂයෙන් මදුරුවන් බෝ වෙන පරිසර පුළුවන් තරම් විනාශ කර දාලා මේ ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වෙන එක අපිට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්කම තිබෙනවා කොවිඩ් වලට වඩා. ඒ සඳහා වගකීමක් ඔබට මට තිබෙන බව මතක් කර දෙමින් සමුගන්නවා. අසංගත් මහර්ගත් සූදානම් සුපුරුදු විදිහට මෙතෙන් පටන් අපේ සතියාන්තයේ මේ සුන්දර ඉරිදාව සුන්දර එකක් කරන්න අවශ්‍ය අපේ අනිකුත් විශේෂාංග දියත් කරන්න. එමනම් සමුගන්නවා ඔබට සුබදායි දවසක් ප්‍රාර්ථනා කරමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.